මොකද පුතේ මට ඇහුන්නේ නැහැ. හරි. ලියන්නකෝ කුලක මාතෘකාව ලියලා අපි ලියමු ඒක යටින් මෙහෙම. නිශ්චිතව හඳුනාගත හැකි ලියමු. නිශ්චිතව හඳුනාගත හැකි සමූහයක් ගොඩක් එකතුවක් ගෑනු ළමයි පිරිමි ළමයි ඔන්න නිශ්චිතව හඳුනාගත හැකි සමූහයක් කුලකයක් ලෙස හඳුන්වයි. නිශ්චිතව හඳුනාගත හැකි සමූහයකට කියන පුතේ කුලකයක් කියලා. හරිද? right. එතෙන්ටම ලියමු. කුලකයකට අයත් දෑ ලියමු. කුලකයකට අයත් දෑ එහි අවයව ලෙස හඳුන්වයි. කුලකයකට අයත් දෑහි අවයව ලෙස හඳුන්වයි. හරිද පුතේ? මීට කලින් වාක්‍යයට දුන්නේ කුලකයක් යනු නිශ්චිතව හඳුනාගත හැකි සමූහයක් කියලා දුන්නේ. නිශ්චිතව හඳුනාගත හැකි සමූහයක් කුලකයක් ලෙස හඳුන්වයි. හරි. යටින් ලියන්න පුතේ ඊළඟට ඉක්වට ලියන්න. කුලකයක් නම් කිරීම සඳහා කුලකයක් නම් කිරීම සඳහා ඉංග්‍රීසි හෝඩියේ ඔයාලා මේක ගැන ඊට පෙර පුතේ අහලා දැනලා ගණන් හදලා තියෙනවා. කුලකයක් නම් කිරීම සඳහා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් නිකන් එකක් නෙවෙයි අර කැපිටල් ලොකුවට ලියන්නේ තඩි එක කැපිටල් අක්ෂරයක් භාවිතා කරයි. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් භාවිතා කරයි. කුලකයක් නම් කරන්න ඉංග්‍රීසි හෝඩියේ පුතේ කැපිටල් අකුරක් භාවිතා කරනවා. ඒක තමයි මේ කියන්නේ. හරිද? right. දැන් අපේ දරුවෝ අහන් ඉන්න ඔන්න මම කුලකයක් ලියනවා. A කියලා කුලකයක් තියෙනවා. එකත් 10ක් අතර
දෙකෙහි ගුණාකාර. හරිද? 1ක් 10ක් අතර දෙකේ ගුණාකාර. මෙන්න පුතේ කුලකයක් ලියනවා. එයා ලියන්නේ සංගල වරහන් ඇතුලේ. ඔයාලා මීට පෙර කරලා තියෙනවා. ආරම්භය දුන්නේ මේකට 7 වසරේදී. right ඒක නම් කරන්න ඉංග්‍රීසි ODA කැපිටල් අකුරක් භාවිතා කරනවා. මේක කියවනවා A සමානයි 1ක් 10ක් අතර දෙකෙහි ගුණාකාර. මෙන්න මේ කුලකයම ලියන තව ක්‍රමයක් තියෙන පුතේ. මට කියන්න මේ කුලකය ලියන්න පුළුවන් තව ක්‍රමයක්. මේකම අපි මේකේ අවයව ටික අරගෙන නැවත පිළියෙල කරනවා. අපේ ළමයි කියන්නේ මේකට තියෙන අවයව මොනවද? අවයව. 2 8 ගන්න බෑ අතරේනේ. මේ කුලකයම ලියන තව ක්‍රමයක් තියෙනවා. කවුද දන්නේ? මේකම ලියන වෙන් රූප සටහනක නිරූපණය. ඒකට අපි කියනවා වෙන් රූප සටහන කියලා. මෙන්න බලන්න. 2 4 6 8 ගැහුවා ඒ කියන. මෙන්න මේ තුනට අපි කියනවා කුලකයක් නිරූපණය කරන ආකාර කියලා. මොනවද ආකාර? මේකට කියනවා බබාලා විස්තර කිරීමක් ලෙස. මොකක්ද මේක? විස්තරයක්. 1ක් 10ක් අතර දෙකේ ගුණාකාර. පුතේ විස්තරයක් කරන්නේ. ඊළඟට මේ විස්තරයේ තියෙන අවයව ටික ලයිස්තුගත කරනවා. මේක වෙන් රූප සටහනක නිරූපණය කරනවා. හරි නේද? මතක් වුණාද කුලකයක් නිරූපණය කරන ක්‍රම ටික? විස්තර කිරීම, අවයව ලයිස්තුගත කිරීම, වෙන් රූප සටහන. මේකට අපි කියනවා කුලකයක් නිරූපණය කරන ආකාර කියලා. හරි. එහෙනම් පුතේ හැමෝම ලියමු ටක් දාලා. right ලියමු. ලියන්න. කුලකයක් නිරූපණය කරන ආකාර. කුලකයක් නිරූපණය කරන ආකාර. කුලකයක් නිරූපණය කරන ආකාර. හරි. ඔය ටික ලියමු. විස්තර කිරීමක් ලෙස අවයව ලයිස්තුගත කිරීමක් ලෙස වෙන් රූප සටහන. අපි ලියමු ඔය ටික. සර් දෙකට තියෙන මොකද්ද? අවයව ලයිස්තුගත කිරීම පේන්නේ නැහැ නේ මගේ මේ පෑනේ තින්ත ඉවරයි ඒකයි. අවයව ලයිස්තුගත කිරීම. එහෙමයි තියෙන්නේ.
මේක පුතා වෙන් රූප සටහන මේක අපි කියනවා වෙන් රූප සටහන කියලා. හරි. ඉවරද දන්නේ නැහැ. යෝ ඉවරයි. ඉක්මනට ඉවරයි. කියන්න පුතේ. ඇහෙන්නේ නැහැ. කැඩි කැඩි ඇහෙන්නේ මට. මට ඇහෙන්නේ නැහැ පුතේ කියන එක. ඔය රවුම වෙනුවට කොට්ටක් අඳින්න පුළුවන්. පුළුවන්. රවුම වෙනුවට කොට්ටක් අදින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. වෙන් රූප සටහනේ තියෙන්න ඕන සංයුත රූපයක් තුල දැක්වීම. සංයුත. හරි සර්. හරි. මේ ඊළඟට අපි යම් පුතේ ටක් ගාලා යමු. right. ඔන්න සර් බෝඩ් එක මකනවා. හරි. ඊළඟට අපි ලියාගමු පුතේ ඉතාම වැදගත් මාතෘකාවක්. අපිට 9 වසරේදී මේක අහුවෙන පළවෙනි මාතෘකාව. හරිද? එහෙනම් හැමෝම ලියා ගන්න මාතෘකාව පරිමිත කුලක හා අපරිමිත කුලක. මාතෘකා දෙකක් එකට තියෙනවා. පරිමිත කුලක හා අපරිමිත කුලක. පරිමිත කුලක හා අපරිමිත කුලක. පරිමිත කුලක හා අපරිමිත කුලක. right. ඔන්න ඔයාලත් එක්ක පුතේ අද අලුත් එකක් කතා කරනවා පරිමිත කුලක හා අපරිමිත කුලක. right. මාතෘකාව ලියලා ඉවර නම් ඉක්මනින් කියන්න. ඉවරයි සර්. හරි. දැන් මේ මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඔයාලගෙන්. මට කියන්න පුළුවන්ද පුතේ ඔයාලට ගණින සංඛ්‍යා එච්චරද? අනන්තයේ දක්වා. ඈ ගණින සංඛ්‍යා එච්චරද තියෙන්නේ? තා තියෙනවා. කීයක් වගේ තියෙවිද? හිතාගන්න බෑනේ. එකේ සිට 4500ට. අන්න හරි. මේ පුතේ ගණන සංඛ්‍යා තියෙන ඕන තරම්. ඔයාලට අද දවසේක ගණන් කරත් ගණන් කරලා ඉවර කරන්න බෑ. අපි කියන මේක අනන්ත ප්‍රමාණයක් තියෙනවා. අපරිමිත ප්‍රමාණයක් තියෙනවා. අපරිමිතයි. අනන්තය දක්වා. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාවල අපි ගණන සංඛ්‍යා ගත්තොත් එයාට කියනවා අපරිමිතයි. හැබැයි එයා කුලකයක්. ගණන සංඛ්‍යානේ. එතකොට මොකද්ද පරිමිතයි කියන්නේ? පරිමිතයි කියන්නේ පුතේ ඒකට අවයව නිශ්චිත ප්‍රමාණයක් කියනවා. බලන්න. 1 සිට 10 තෙක් ගණන සංඛ්‍යා. දැන් කියන්න බලන්න. මොනවා එන්නේ? 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 10 ඇයි තෙක්නේ? ඕන. අන්න එහෙම හරියටම අවයව ප්‍රමාණය දන්නව නම් ඒවට අපි කියන පුතේ පරිමිතයි කියලා. හරිද? නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක පරිමිත කුලක වේ. අන්න වැඩි. හැබැයි අවයව ගොඩාක් තියෙන කියන්න බෑ කොච්චර තියද කියලා.
අනන්ත ප්‍රමාණයක් තියෙනවා. ඒවට අපි කියනවා මොනවද? අපරිමිත කුලක. right. එහෙනම් ඔයාලා කියන්න දන්න අපරිමිත කුලකයක්. ඔයාලා දන්න අපරිමිත ඒ පහේ ගුණාකාර පහේ ගුණාකාර කියලා ඉවර කරන්න බෑ පුතේ. right. ඒකත් මේ වගේ එකක් තමයි. මේකෙන් කෑල්ලක් ගලවලා තමයි ඔය කිව්වේ. right. ඔයාලා දන්න තව අපරිමිත කුලකයක් කියන්නේ. 6 ගුණාකාර අනේ ඉතින් ඒ කරේ ගුණාකාරට කියන්න ගත්තා. ඊළඟට තව එක්කෙනෙක්ගෙන් අහුවාම කිය 8 ගුණාකාරය කියලා. මං අහන්නේ වෙන ඒවා. මේක හැර. බහුවස්ත්‍ර බහුවස්ත්‍ර. ඔයාලගේ පොතේ ඔක තියෙනවා පැහැදිලිවම බහුවස්ත්‍ර බලන්න පිටු අංක 11. හරිද? බහුවස්ත්‍ර තියෙනවා ඒක අපරිමිතයි. පළවෙනි බහුවස්ත්‍රය පුතේ ත්‍රිකෝණය. ඊළඟ එක චතුරස්‍රය. පාද 5ක් නම් පංචාශ්‍රය. පාද 6ක් නම් ෂඩාශ්‍රය. පාද 7ක් නම් සප්තාශ්‍රය. පාද 8ක් නම් අටාශ්‍රය. පාද 9ක් නම් නවාශ්‍රය. පාද 10ක් නම් දසාශ්‍රය. ඔන්න ඔය යනවා. හරිනේ? පාද 100ක් දාලා උනත් බහුවස්ත්‍රයක් හදන්න පුළුවන් 100 ආශ්‍රය කියලා. එහෙම එකක් තාම කිව්වේ නැහැ. ඔව් මම කිව්වේ. හරි නේද? අන්න ඒවට කියනවා අපරිමිතයි කියලා. නිශ්චිත අවයව ප්‍රමාණයක් කිව නොහැකි කුලක අපරිමිත කුලක වේ. නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක පරිමිත කුලක වේ. අපේ ළමයිට තේරුණාද මේ කියපු කාරණය? ඔව් සර්. හරි. අපි ලියමු. කියන්න. ලියමු මෙම. නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති. නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති. මාත්‍රාවක් නැද්ද මොකද? මාතෘකාව බල දුන්නේ මේ නිල් පාටින් බෝඩ් එකේ ලියලා තියෙන්නේ. ඒකේ පස්සේ අනු මාත්‍රාවක් නැද්ද ඒකෙන් පස්සේ? නැත. ලියන්න. ලියමු. නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති. නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක. නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක පරිමිත කුලක වේ. පරිමිත කුලක වේ. හරි මේ උදාහරණ දෙක ලියමු. සර් අර ඉස්සෙල්ලා කිව්ව වාක්‍ය ආයෙත් කියන්න ඕනද? නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක පරිමිත කුලක වේ. නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලක පරිමිත කුලක වේ. මේ උදාහරණ දෙකක් ලියා ගන්න පුතේ. මේකේ අපි මෙහෙමත් ලියමු. මේකේ NA ඔයාලා යටින් මේක ලියන්න. යටින්ම ලියුවනම් කමක් නැහැ. මේක ලියලා යටින් ලියන්න NA 1 2 3 4 5 6 7 8 9 10. NA සමානයි 10. ඒ කියන්නේ අවයව ගණන. මේක පුතේ NP P ගේ අවයව ගණන. NP 1 2 3 4 5 6යි. NP 6යි. ඒකත් ලියන්න. N කියන්නේ අවයව ගණන.
මේක පළවෙනි උදාහරණය මේක දෙවෙනි එක. පවෙන් මයික් එක ඔෆ් කරගන්න. සිතුම්ලි මොනවයි කියන්න තියෙන්නේ? කියන්න ඉක්මනට. හරි සර්. හරි. right. මෙන්න අපි කතා කරා පුතා පරිමිත කුලක ගැන. හරි මේ ලියලා තියෙන්නේ 20ට අඩු 3 ගුණාකාර. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඊළඟට පුතේ අපි යමු මෙයාගේ අනිත් එක. චූටි වැඩක් තියෙන මෙන්න මේකට අයන්න දාන්න තියෙන්නේ. අපරිමිත කුලක. දැන් අපි උදාහරණයක් කිව්වා. ඔන්න ලියනවා අපරිමිත කුලකයක්. හරි. මේ විශ්වය පරිමිතද අපරිමිතද ළමයි? මේ විශ්වය පරිමිතද අපරිමිතද? පරිමිතයි. මේ විශ්වය අපරිමිතයි. මේකේ මුලක් අගක් හොයන්න බෑ කියලානේ කියන්නේ. මොකද අපි ඉන්න මේ ග්‍රහවල සෙට් එක තියෙනනේ පෘථුවිය තියෙන චන්ද්‍රයත් එක්ක මේ පෘථුවිය තියෙන මේ සෙට් එකටම කියනවා සක්වලක් කියලා. right? මෙන්න මේ වගේ කියන්නේ සිකුරු අඟහරු පෘථුවි බ්‍රහස්පති ඔය වගේ මේ සෞරග්‍රහ මණ්ඩලයේම තියෙනනේ අන්න ඒ වගේ මණ්ඩලව තියෙලු අනන්ත ප්‍රමාණයක්. දන්නේ නැහැ කොච්චර තියෙද කියලා. මේ සෞරග්‍රහ මණ්ඩලෙත් එක ග්‍රහයක්නේ පෘථුවිය. ඉතින් පෘථුවිය එක්ක තියෙන අනිත් මණ්ඩල ටික තියෙනනේ සක්වල. ඒ වගේ සක්වලවල් තව තියෙලු අනන්ත ප්‍රමාණය. කොහේ තියෙද කියලා දන්නේ නැහැ. අපි මේ එක සක්වලක එක ග්‍රහ ලෝකෙක චූටි තැනක ඉඳලා තමයි මේ කරණේව තේරුම් කරන්නේ. හරි නේද? තා පෘථුවිය ඇති අනිවාර්යෙන්. එහෙම තමයි කියන්නේ. ඒවා හිතා ගන්න බෑ මොන තත්ත්වෙ තියෙද කියලා හොයාගෙනත් නැතා. හරි නේද? තාම මේ ටිකේ තියෙන ඒ ටිකවත් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේ තව තියෙන්නේ. unbelievable. ඒ නිසා ඒ ගැන කතා කරන්න එපයි කියලා තියෙනවා. ඒවා අපරිමිත තත්ත්වයේ තියෙන ඒවා. හරි නේද? අපරිමිතයි. ඉතින් අන්න ඒවට අපි නම දුන්නා අපරිමිත කුලක කියලා. ඔන්න බලන්න මම ලියනවා අපරිමිත කුලකයකට උදාහරණ. B කියන කුලකයක් තියෙන පුතේ. ඒක ඇවිල්ලා 5 ගුණාකාර. 5හි ගුණාකාර. 5 ගුණාකාර ඔයාලට ජීවිතේ තියෙනකම් ගණන් කරත් ඉවර කරන්න බෑ. ඒ තරම් තියෙනවා. 5 10 15 20 කරන්න දෙයක් නැහැ. 33ක් දැම්මා වැඩේ ඉවර කරා. ඇයි? අපරිමිතයි. ඊළඟට බහුවස්ස. ඔයාලා මට කිව්ව එහෙම උදාහරණයක් දෙවනි එක. C කුලකය බහුවස්ස. බහුවස්ස කියන්නේ අපරිමිතයි. මොනවද? ත්‍රිකෝණය. කීපයක් ලියමු. පාද 3යි. චතුරස්‍රය. පාද 4යි චතුරස්‍රය. පාද 5යි පංචාස්‍රය. පාද 6යි සදස්රය. අනේ බැහැලි යන්න උත්තර. තව තියෙනවා. ඔය ඇති. ඔන්න පුතා ලිව්වා. මේවට කියනවා අපරිමිත කුලක කියලා. රයිට් ලියමු මේව. ලියන්න. අවයව අසීමිත ප්‍රමාණයක් සහිත කුලක. අවයව අසීමිත ප්‍රමාණයක් සහිත වූ කුලක. අවයව අසීමිත ප්‍රමාණයක් සහිත වූ කුලක
අවයව අසීමිත ප්‍රමාණයක් සහිත වූ කුලක අවයව අසීමිත ප්‍රමාණයක් සහිත වූ කුලක අපරිමිත කුලක වේ. අවයව අසීමිත ප්‍රමාණයක් සහිත වූ කුලක අපරිමිත කුලක වේ. හරි. එහෙනම් පුතේ අපි ලියාගමු මේ ටික. අසීමිත ප්‍රමාණයක් සහිත වූ කුලක කොහොමද සර් n සමානයි එහෙම දාන්න බෑනේ නේ. පුළුවන් මේකට x සමානයි කියලා දාන්නත් පුළුවන්. ඒක කැමති කැපිටල් ලකුණක් දාන්න පුළුවන් පුතේ. නැත්නම් අර n සමානයි b කියලා සමාන මේකම දාන්න බෑ. n කියලාම තමයි දාන්න ඕන. මේක n දාන්න බෑනේ. අවයව ගාන දන්නේ නැහැනේ අපි. ඒක නිසා nb nc දාන්න බෑ. අපරිමිත ගානක් තියෙනවා. කීයේ දාන්නේ? දන්නේ නැහැ. ඒක නිසා අවයව ප්‍රමාණයක් ගැන සඳහන් කරන්න බෑ පුතේ. අවයව ප්‍රමාණය අපරිමිතයි. කුලක අපරිමිත කුලක ලෙස හඳුන්වයි. හරි. මේ උදාහරණ දෙක ලියනවද ටක් ගාලා? කවුද මේ පවින් අර මගෙන් ඊයේ ගණන් දෙකක් අහලා තිබුණා නේද? උත්තර ටික හම්බ වුණාද? හදාගත්තද? ඔව් සර් හදාගත්තා. හරි සර් thank you. right. ඔයාලට එහෙම ගණන් තියෙන ඒවා පුතේ මට මැසේජ් එකක් දාලා ඉවරන්න. පුළුවන් වෙලාවට හදලා දාලා තියන්නම්. මට කෝල් දීලා හුවට වැඩක් නැහැ. පවින් එක දවසක් කෝල් කරනකොට මගේ යන ගම ඊළඟට මම තව වැඩ ඉතින් ඒක නිසා මට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. ඒක දැකව මොනියම් හෝ මොහතක ඔයාලට හදලා දාලා තියන්නම්. ඒක එවලේ දඩස් ගාලා දෙන්නත් බැරි වෙයි. හරිනේ? right. දැන් මගෙන් ගණන් එහෙම අහන සමහර ගොඩක් අය මේ අහන අය ඉන්නවා. ඉතින් මම ඒවට පුළුවන් විදියට උත්තරයක් දෙනවා. සර් පොඩි සිංහල ප්‍රශ්නයක් කරලා දැන් ජොයින් වුණේ මේ පිටු කීයක් ඉඳ තියන්න ඕනද? අපි අහමු බලන්න අපේ ප්‍රේක්ෂකාගාරයෙන්. දැන් ප්‍රේක්ෂකාගාරය කියන්න පිටු කීයක් විතර ඉඳ තියන්න ඕනද? පැති දෙකයි. පැති දෙකයි. ප්‍රේක්ෂකාගාරයේ අපේ දරුවෝ කියන්න ඒව මොන පිටු වලින්ද තියන්නේ කියලා. කොටු රූල් පොතේ පිටු වලින් 100. CR කොටු රූල් වලින් ලිව්වේ. හරි. හරි. මේ දැන් මට ওই සිතුම්ලිගේ ඔය මේ ප්‍රශ්නේ තේරෙනවා ඔයාලට බදාද පන්ති කියලා. ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මට පන්තිය දාගන්න වෙන වෙලාවක් නැති ප්‍රශ්නේ තියෙන ඔය බදාද සෙමින එක. මම අනිත් දවස් තේරගෙම වගේ පන්ති. ඔයාලට ප්‍රායෝගිකව තේරෙන්නේ නැද අද දවසේ ඔයාලගේ මේ පන්තිය වුණාම තව පන්තියක් පටන් ගන්නවා 9ට 8 වතර. ඊළඟට අද සෙමින දෙකක් තියෙනවා හවස. දැන් ඒකට රෙඩි වෙන්න ඕන. එතකොට හෙට ගත්තොත් හෙටත් උදේ පන්තියක් තියෙනවා හවස එකක් තියෙනවා. හරිද? ඔය විදියට හැමදාම උදේ හවස පන්තියක් යනවා. ඉතින් එහෙම බදාද තමයි අපිට එහෙම රිලීස් දවසක් තියෙන්නේ. ඉතින් එදා තමයි ඕක දැම්මේ. අනිත් දවස්වල දාන්න ටයිම් එකක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ විදියට දකින්න ඕන. ඒකයි තියෙන්නේ. හරිද? ඒක නිසා ඒ පිළිබඳව ඔබ දකින්න විදිය හදාගන්න. හරි නේද? බදාදා වෙන වෙලාවක කියන්නේ බදාදා සාමාන්‍යයෙන් 6ට 7ට පටන් ගන්න බැරි වෙයි. අපේ ළමයිගෙන් අහමු ඕනනම් බලන්න. බදාදා සෙමින එක කලින් 8ට කලින් පටන් ගන්න ඔයාලට පුළුවන්ද සාමාන්‍යයෙන් අඩු ගානේ 6:00මාරටවත්? පුළුවන්. බෑ සර්.
ඒකනේ. පුළුවන් සර්. දැන් මේ මැසේජ් උත් දාන්න බෑ කියලා. පහ හත සිංහල පන්ති. දැන් එහෙම ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඕකේ ගැටලු ගොඩක් තියෙනවා. නැත්තම් මමත් කැමතියි ඔක තා චුට්ටක් පස්සට අදින්න. මොකද අපිට අර ICT පන්තියක් තියෙන නිසා. ඔක 7:00ටවත් ඇද්දොත් මොකද කරන්නේ? 7:00 හොඳයිද බදාට? බෑ. දැන් 8:00ටමද පුළුවන් ඔය බෑ කියන එක්කෙනාට? 8:00ටත් බැරිද බෑ කියන එක්කෙනාට? බෑ කියන දරුවට 8:00ටත් බෑ නේද? කවිෂ. හරි නේද? අයින් 8 වෙනකම් බෑ. ප්‍රශ්න රාශියක් තියෙනවා. හරි. බලමු. දැන් ඒ ගැන කතා කරන්න කියොත් අපිට මේ පාඩම මග ඇරෙනවා. හරි නේද? right. 8:30ට නම් ඉතින් කොහොමද පටන් ගන්නෑ. මම 8ට තමයි පටන් ගන්නෙ. පුළුවන් වුණොත් චේන්ජ් එකක් කරගන්න බලමු ළමයින්ව දැනුවත් කරලා. ඒත් ඉතින් 6ට පටන් ගන්න නම් බැරි වෙයි. 6ට පටන් ගන්න මම ඉතා කැමැත්තෙන් පසුවනවා. නමුත් 6ට පටන් ගන්න එක ප්‍රායෝගික නැහැ. හරිනේ? right. ඊළඟට අපි පුතේ යමු මේක ඊළඟ මාතෘකාව. ලියන්න හැමෝම මාතෘකාව. ඒකට කියනවා සමකුලක කියලා. ලියන්න සමකුලක. 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 සර් දවල්ට තියන්න බැරි දානවා. සෙමින එකක් දවල්ට කිව්වම කිසි ගතියක් නැහැ ළමයි. මේ දවල්ට හරියන්නේ නැහැ. සෙමිනාර්. අපි ඒක රැයට තමයි කරන්න ඕන. හරි. දැන් අහගන්නකෝ. සමකුලක. ඔන්න මම උදාහරණයක් දීලම පැහැදිලි කරන්නම්. එකේ සිට 10 දක්වා ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. right. එකක්. සමකුලකයක් තියෙනවා බබාලා 7235 සංඛ්‍යාවේ ඉලක්කම්. සංඛ්‍යාවේ ඉලක්කම්. right. ඕනම තියෙනවා. 7235 කියන සංඛ්‍යාවේ ඉලක්කම්. අපේ දරුවෝ මට කියන්න ඒ කියන කුලකේ අවයව ටික. 2 3 5 7. කියන්න. මොනවයි තියෙන්නේ? ප්‍රථමක කියන්න ඕන ප්‍රථමක. 2 3 5 පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මේ විශ්වය තුල පවතින පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2 කොච්චර කිව්වත් මේ ළමයා වරද්දනවා. පළමු ප්‍රථමකය 2 ඒක ඉරට්ටේ ප්‍රථමකයක්. ඒක හරි වැදගත්. පළවෙනි ප්‍රථමකය 2 ඊළඟ ප්‍රථමකය 3 ඊළඟ එක 5 ඊළඟ එක 7 9 ගන්න බැලවයි 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. අපේ දරුවෝ කියන B කුලකයේ අවයව සෙට් එක B ගේ 7 2 3 7 2 3 5 7 2 3 5 හරි. දැන් හොඳට බලන්න. මේ දෙන්නගේ අවයව මොකද වෙලා තියෙන්නේ? සමාන. ඒ ළමයි මෙයාගේ සෙට් එකම තමයි මෙයා ළඟ ඉන්නේ. මාරු වෙලා තියෙන ප්‍රශ්නයක් නෑ. 2 3 5 7 2 3 5 7 මොකද කියන්නේ? A ගේ අවයවයි B ගේ අවයවයි මොකද වෙලා තියෙන්නේ? සමානයි. සමානයි. එහෙනම් ඔයාලා හොඳින් මතක තියාගන්න. මෙන්න මේ විදියට අවයව සමාන වන කුලකවලට නම කිව්වා මොකක් කියලාද පුතේ? සමකුලක කියලා. ඒ වගේ අවයව ගණනක් සමානයි. ඒ බලන්න. NA සමාන වෙනවා NB ට.
ඒ වගේම A සමාන වෙනවා B ට. මේ කාරණා දෙකම වෙනවා. මොකද්ද වෙන්නේ? A කුලකය B ට සමාන වෙනවා. A ගේ අවයව ටික B ගේ අවයව වලටත් සමානයි. හරි. අපි ලියමු. හරි. ලියන්න පුතේ මෙහෙම. කියන්න. අවයව සමාන වන කුලක අවයව සමාන වන කුලක සමකුලක වේ. අවයව සමාන වන කුලක සමකුලක වේ. අවයව සමාන වන කුලක සමකුලක වේ. ලකිති හරිද? අවයව සමාන වන කුලක සමකුලක වේ. හරි. එහෙනම් පුතේ අපි මෙන්න මේ උදාහරණය ලියලා A සහ B සමකුලක ඒකේ අවයව ගණනක් සමානයි. හරි අපි ලියමු. මේ උදාහරණ ලියමු. ඔයා මේ ඔසිඳු එහෙම පන්ති පැමිණීම හරි නෑ ඇත්තටනේ. හැමදාම පන්ති එන්නෙත් නෑනේ. හරි ලියමු. මගේ අකුරු ඔයාලට ලස්සනට පැහැදිලිව පේනවද? පේනවද මගේ අකුරු ටික? බොඳ වෙලාද පුතේ? ලස්සනයි. ලස්සනයිනේ. thank you. මටද කිව්වේ මේවටද? දෙකටම. මුතු වගේලු. දැන් පොඩ්ඩක් මේ සිග්නල් ප්‍රශ්නත් අඩු ඇති ඔයාලට බෝඩ් එකේ එහෙම වෙනද නම් කොච්චර කියලාද බොඳ වෙලා. එහෙම කියනෝනේ දැන් එහෙම නෑ නේද? වෙනද උදේ උගන්වන්න ගියාම සෑහෙන જાති කියනවා අපේ ළමයි මට. දැන් එහෙම ප්‍රශ්න නෑනේ නේ. සර් බොද වෙලා. සර් බොඳ වෙලාද? හරි. මේ තමයි කඩි කඩි වෙලාවකට කැඩි කැඩි ඇහෙන්නේ. දෙන්නේ නැහැ කැඩි කැඩි. ඒ ඔයාලා කියන්නේ බොරුයි කියලා මෙතන ඉන්න මේ ගේ කුරුල්ලෙක් ඌ කියන බොරුලු කියන්නේ. හොඳට ඇහෙනව සර්. ඇහෙනවනේ. කොහොම අපේ මේ ජනේලෙ උඩ වාඩි වෙලා ඌ කියන ඕගොල්ලෝ බොරුලු කියන්නේ. ඇහෙනවද කියන ඒවා? ඇහෙනවා. ඔව් සර්. ඒගොල්ලෝ අපේ ගෙදර ඉන්න කට්ටියක්. දැන් බොද වෙනවා. අහා දැකේ ගේ කුරුල්ලා කිව්වෙත් නෑද? දැන් පොඩ්ඩක් බොද වෙනවා. දැන් ඔයාලට ඊට පස්සේ සතිවල හොම්වර්ක් කියන්න ඒ ඔයාලගේ සිග්නල් ප්‍රශ්නයක්. අනිත් කිසි දරුවෙක්ට එහෙම බොඳ වෙලා නැහැ නේද? නෑ සර්. ඒ ඔයාලගේ සිග්නල් ප්‍රශ්නයක්. දැන් ඔය මේ ෆයිබර් ලයින් එක දීලා තියෙනවා අනිත් මේ කලින් ටෙලිකොම් එකට විතරයිනේ දීලා තිබුණේ දැන් ඩයලොග් එකේම ෆයිබර් ලයින් එක දීලා තියෙන එතකොට ටිකක් සිග්නල් ප්‍රශ්නය මග ඇරෙනවා. ඩයලොග් පාරිභෝගිකයන්ට විශේෂ දැනුවත් කිරීම. ඒ අතරේ සර් ඇඩ් එකකුත් දානවා. ලියලා ඉවරද කියන්න? ලියලා ඉවරයි. ඉවරයි සර්. හරි. නෑ සර්. සර් ටෙස්ට් එකේ ලකුණු දුන්නද? ටෙස්ට් එකේ ලකුණු දුන්නේ නැහැ නේ තාම ඒ ටික පිළිවෙලක් කරගන්න බැරි වුණා. මම අනිවාර්යයෙන්ම ඔයාලගේ ලකුණු ටික ලැබෙන්න සලස්වනවා. ඒ පේපර් එක සාකච්ඡා කරේ නැද්ද තාම නෑනේ.
කරාද? ලකුණු එපා. ලකුණු 15 විතරයි. ඔව් එපා එපා. ඕනේ නැහැ. එපා සර්. දැනුම් අහන්න. ඔව්. එවිසරේ කියන්න බෑස. ගාන. නවීන අර මේ ඊ අපි දැම්ම ඔයාලගේ WhatsApp group වලට පොඩි මේ post එකක් නවීන එක දාලානේ මේල් එකට. ඔයාලගේ. හරි. ඒක මට අහම්බුලෙස හම්බුණු post එකක් මම ඔයාලට දැම්මේ. හරි. එහෙනම් පුතේ මේ ටික මකනවා. අද තුවක්කුවද? තුවක්කුව ගන්න එක දිහා පැන්සලා. පැන්සල් තුවක්කුව. තියාගන්න පුතේ ඊළඟට මාතෘකාව මේකේ අපි දැන් කතා කරන තුල්‍ය කුලක කියන මාතෘකාව. තුල්‍ය කුලක. මේක කරාම අභ්‍යාසයකට යන්න පුළුවන්. තුල්‍ය කුලක. ලියන්න. තුල්‍ය කුලක. තුල්‍ය කුලක. මේකත් ඔබට උදාහරණයකින් පැහැදිලි කරොත් වටිනවා. එතකොට තමයි මේක තේරෙන්නේ. ඒ කියන කුලකයක් කියනවා පුතේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර. ඉංග්‍රීසි හෝඩියේ ස්වර. සරිගම පද නිසා නේද තමයි? නෑ සර් AEIOU. එක්කෙනෙක් කියන ඕලු. සරිගම පද නිසාලු ඉංග්‍රීසි හෝඩියේ ස්වර. හරි. හොඳ උත්තර දෙන්නේ. ඊළඟට සංඛ්‍යාවේ ඉලක්කම්. හරි. මට අපේ දරුවෝ මේක ලයිස්තුගත කරලා කියන්නේ A හා B. A හා B ලයිස්තුගත කරලා කියන්න. ඒ ආයවට කියන්න. AEIOU. AEIOU. B කුලකයේ අවයව ටික ලයිස්තුගත කරන්න. 7යි 7 2යි පහේව දෙකම ලියනවද? 5යි ඔව් නැහැ නැහැ. 3යි 1යි. හරි ලකින්ට බොරු කියන්න බෑ. හොඳේ ළඟ හිටනම් මම අල්ලලා උත්තර වහලා බොරු උත්තර දෙනවා. හරි. මේ දැන් අහගන්න. මෙන්න මේකේ එකම අවයවය දෙසරයක් ලියන්නේ නැහැ පුතේ. කුලකවල හැටි එකම අවයවය දෙසරයක් ලියනු නොලැබේ. මට අපේ දරුවෝ කියලා බලලා හොඳට කියන්න. NA කීයද? NA. Hi sir. අපේ බබාලා කියන්න NB කීයද? 5යි. Hi sir. 5යි. දැන් හොඳට බලන්න මෙයාගේ අවයව ගණනයි මෙයාගේ අවයව ගණනයි සමාන වෙලා තියෙන්නේ. අවයව සමාන වෙලා නැහැ පුතේ. අවයව ගණන සමාන වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදියට අවයව ගණන සමාන වුණොත් කොහේදී හරි එක කුලකයක අවයව 20යි අනිත් කුලකයේ 20යි. අන්න එහෙම අවයව සමාන වුණොත් අන්නේ කුලකවලට අපි කියනවා මොනවද? තුල්‍ය කුලක කියලා. මොන කුලකද? තුල්‍ය කුලක කියලා. එහෙනම් මේක ලියන ලස්සන ක්‍රමයකුත් තියෙනවා. A තුල්‍යයි. A තුල්‍යයි B. ඔක සංකේතාත්මක ලියනවා. A අපි දාන පොඩි දිය රැල්ලක් ළමයි. ඔන්න. A තුල්‍යයි B. අන්න තුල්‍ය කුලක ලියන විදිය. තේරුණාද? මෙන්න මේ එකක් දැම්මාම හරි. A තුල්‍යයි B. හරි. එහෙනම් මට ඔයාලා හොඳ අර්ථ දැක්වීමක් කියන්න. මොකද්ද පුතේ තුල්‍ය කුලකයක් කියන්නේ? දැන් කියන්න. කියන්න ඉතින්. අවයව ගණන සමාන වන කුලක. අන්න හරි. එහෙනම් අපි ලියමු ඒක. ලියන්න. අවයව ගණන සමාන වන කුලක
අවයව ගණන සමාන වන කුලක අවයව ගණන සමාන වන කුලක අවයව ගණන සමාන වන කුලක තුල්්‍ය කුලක වේ. තුල්්‍ය කුලක වේ. අවයව ගණන සමාන වන කුලක තුල්්‍ය කුලක වේ. අවයව ගණන සමාන වන කුලක තුල්්‍ය කුලක වේ. අවයව ගණන සමාන වන කුලක තුල්්‍ය කුලක වේ. දැන් මම මේකත් කියන අතරේ අපේ දරුවන්ට පොඩි මැසේජ් එකක් දෙනවා. ඔයාලට බදාද සෙමින් එක තිබුණයි කියලා බ්‍රහස්පතින්ද පන්තිය මේ සතිය ඉල්ලන්න එපා නිවාඩු. ගිය සතිය මන් දුන්නනේ. මේ සතිය අපි පැය දෙකක්ම බදා බ්‍රහස්පතින්ද උදේ කරමු. 6:00 ඉඳන් 8:00 වෙනකම් කරමු. කැමතිද? මොකද මේ ටික ඉවර කරගන්නත් ඕන පුතේ. ඔව් සර්. කරමුනේ. Yes, sir. කරමුනේ. හා සර්. හා. කම්මැලි නැතුව නැගිටින්න. හරි නේද? ඒක නිසා මේ 8ට මොකෝ මිනුල ප්‍රාන්තියක් තියද? මේ අපි වැඩිපුර ටිකක් කරමු. කම්මැලි වෙන්න ඕනේ නැහැ. දැන් ඔයාලා හිටියත් උදේ 6:00 වෙද්දි නැගිටින්න පුළුවන්නේ. අපි මේ කුලක පාඩම ඉවර කරගන්න try කරමු ලබන සෙනසුරාදා වෙද්දි. මොකද මේ පාඩම් ටික ඉතාම වටිනෝ මේ දැන් කරන පාඩම්. මේ එකක්වත් මග ඇරිලා කොටස් අඩු කරලා උගන්වන්න බෑ. මේ පොත අංග සම්පූර්ණව ඔයාලට උගන්වන්න ඕන. හරි නේද? ඒක නිසා හැම දරුවෙක්ම මේවට සම්බන්ධ වෙන්න කම්මැලි කියලා ඒක නැගිට්ටාම හරියනවා. දැන් අපිට එහෙම සිතුවිල්ලක් එනවනේ. බදාදට දැන් ඔයාලා කියද්දි මටත් එදා හිතුණ නිවාඩුවක් දුන්නොත් හොඳයි කියලා. ඔයාලා එදාට අයිත් ඉල්ලන්න එපා. එතකොට මමත් නිකන් අපහසුතාවයටපත් වෙනෝනේ. ඒක නිසා ඔයාලා ඒක ඉල්ලීම නොකර මේ වැඩේට සහයෝගය දක්වන්න පන්ති අපි කරමු පුතේ. එතකොට අපිට වැඩිපුර වැඩ ටිකක් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලත් ඒකට කැමති. බලන්න දැන් තියෙන සිතුවිල්ල සර් කරමු අපි කැමති. කෝක වෙනස් කරගන්න එපා. මොකද සිතුවිලි වෙනස් වෙනවා. ශනිකව වෙනස් වෙනවා. බදාදට කියන්න පුළුවන් අසින්තම සර් හෙට පොඩි නිවාඩුවක් දෙනවද? එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න එපා. හරිද? රයිට්. අපි මේ ටිකට අත්ගාලා ලියාගමු. Bandiona we hammered. හරි. මේක අපි කළා 22 එක අභ්‍යාසය කරන්න ඕන ළමයි. ඔයාලා මේවට උත්තර විතරක් ලියන්න ප්‍රශ්න ලියන්න එපා. අපේ දරුවෝ 12 වෙනි පිටුව පෙළ ගන්න. 12 පිටුව. 22 එක කරා. Sir. Sir.
හරි මේ ළමයි කරගෙන යනවද 22 1 සර් දෙවණි එකේ ඉස්සර පොඩ්ඩක් බලන්න අභ්‍යාස දෙවෙනි ප්‍රශ්න. මට තේරුන්නේ නැහැ ටක් ගාලා කියන්න මොකද්ද අභ්‍යාස දෙවෙනි ප්‍රශ්නේ සර් පොඩ්ඩක් කියන්නකෝ සර්. කොතනේ මේකේද නෑ සර් අභ්‍යාස. දෙවනි ප්‍රශ්නේ කියන්නේ මේ අවයව සහිතව ලියා සමකුලක තෝරන්න කියන එකද ඔව් ඔව් සර්. ඒ හැම එකටම අවයව ලියන්න මේ වගේ p ට වෙනම ලියන්න q ට වෙනම ලියන්න සේරගෙම අවයව ටික ලියා ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ තෝරන්න සර් ඒ p ට සමාන එක මේ r නම් එහෙම ලියන්න ඕනනේ. ඉතින් ඔය සේරගෙම අවයව ටික ලියන් ඉන්නකො p එකේ තියෙනවා 10ට අඩු 3 ධන ගුණාකාර 3 6 9 ඊළඟට q ලියාගෙන ඉන්න q කියන්නේ තවත වචනේ අකුරු සයන්න වයන්න විතරයි සයන්න වයන්න අයි සයන්න ලියන්න එපා ඊළඟට q r කුලකෙත් ලියන්න r බිංදුවේ සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 9 ඊළඟට s කුලකේ අවයව ටික ලියා ගන්න t කුලකේ අවයව ලියන්න b කුලකේ අවයව ලියන්න මම ලියලා දීලා වැඩක් නෑනේ ලියලා ඉවර වෙලා ඕකේ තියෙන සම කුලක වෙනම තෝරන්න සම කියන්නේ අවයව සමාන ඒවා ඊළඟට තුල්‍ය කුලක වෙනම තෝරන්න තුල්‍ය කුලක කියන්නේ පුතේ අවයව ගණන සමාන ඒවා හරිද දැන් තේරුණාද ඔයාලට කරන්න ඕන විදිය ඔයාලා උත්තර ලියන්නත් ඕන මෙහෙමයි ඉස්සෙල්ලා සම කුලක ටික ගන්න සම කුලක තියනවා උදාහරණයක් p හා s ඔන්න ලිව්වා එච්චරයි යන්නේ මෙන්න සම කුලක එහෙම ලිව්වාම හරි ළඟට තුල්‍ය කුලකට තෝරන්න හරි පටන් ගමු තව මොනවා හරි ප්‍රශ්න තියෙනම් අහන්න පළවෙනි එකේ ප්‍රශ්න තියද නෑනේ පරිමිතද අපරිමිතද විතරයි ලියන්න ඕන පළවෙනි එකේ අංක එක පරිමිත නම් පරිමිත අපරිමිත නම් අපරිමිත සමකුලක නැහැල්ලුනේ සමකුලකයක් තියෙනවද සර්? එකක් තියද ඔව් සර් p එකයි s එකයි. බලමු s 369යි s එකේ s 369යි. ඒක තමයි බලලා නැහැ හරියට අර සර් තුනේව දෙකක් ලියන්න බෑනේ. බෑ මාත් දැක්කේ ඒක අනිවාර්ය එකක් හරි තියෙන්න ඕන ඉවර වෙච්ච අය ඉන්නවද? අනේ ළමයි ඉක්මන් කරමු පැයක් ඉවරයි. තව තියෙනවා වැඩ ටිකක් කරලා දෙන්න ඔයාලට. Hi sir. ඉවරයි. පරිමිත කුලක වලට අපරිමිත කුලක වලට උදාහරණ
විතරයි ලියන්න ඕන මේ කුලක අවයවය ලියන්න ඕනේ නෑ ළමයි. උදාහරණ තුනක් කිව්වම ඇති. පස්වෙනි එකට තුල්‍ය කුලක අහනවා අවයව දෙකක් තියෙන කුලක ලිව්වනම් හරි. තුල්‍ය කුලක සර් එකයි. මොකද පුතේ? තුල්‍ය කුලක එකයි නේ සර්. එකක් නෙවෙයි තුනක් ලියන්න ඕනේ. මගේ පොතේ නම් තියෙන්නේ ඔහොමයි. ඔයාලගේ කීයක් ලියන්න තියෙන්නේ? සර් Q එකේ තියෙන සවස අන්තිම V එකේ තියෙන පවර. ඒ දෙක තමයි අන්තිමට ඉතුරු දුන්නාට පස්සේ. කුලක යුගල ලිව්වට පස්සේ. ඒකේ නෑ. ඉතින් අරකට පුළුවන් නේ. P හා S ඒකේ තුනනේ තියෙන්නේ. සම කුලකවල තියෙන එකක් තුල්‍ය කුලක වලට ගන්න පුළුවන්. සම කුලක කියන්නේ එක්තරා විදියක තුල්‍ය කුලකයක්ම තමයි ලබන්නේ. අන්න ඒක ඔබ අඳුර ගන්න ඕන. සම කුලක කියන්නේ එක්තරා විදියක තුල්‍ය කුලකයක්. එතකොට අර දෙක ඉතුරු වෙනවනේ නේ සවසයි පවනේ කියන එක. මේකෙත් අවයව පහයි මේකෙත් පහයි. ඔය තව එකක් තියෙන තුල්‍ය කුලක. ඔන්න ඔය ටික කියන්නේ සම කුලක සහ තුල්‍ය කුලක තෝරන්න ඕන. හරියටම අවයව සමාන වෙන ඒවා තුල්‍ය කුලක. මෙන්න මේ දෙන්න P සම කුලක P හා Q S. එහෙනම් සම කුලක වෙන්නේ P හා S. ඉස්සරහ ලියන්න ඕන. තුල්‍ය කුලක වලට P හා S ලියන්නත් පුළුවන් පුතේ. ඉස්සෙල්ලා මේක ලියන්න. P හා S කියන්නේ එක්තරා විදියක තුල්‍ය කුලක අවයව සමානයි තා පුළුවන්. R පුළුවන් T පුළුවන්. තව තියෙනවා R T පුළුවන්. බලන්න ඔයාලා නෑ කිව්වට තව තියෙනවා. මේ R T ලියන්න පුළුවන්. P හා V ලියන්න පුළුවන්. P ගෙත් අවයව 3යි. 1 2 3. මේකෙත් අවයව 3යි. P හා V. තව ලියන්න පුළුවන් මම තා එකක් දැක්කා. S හා V. S ගේ අවයව 3යි, V ගේ අවයවත් 3යි. S හා V. තුල්‍ය කුලක 4ක් ලියන්න පුළුවන්. ඔයාලා මොකද කියන්නේ? ඔයාලා හරියට බැලුවද නැද්ද? අවංකව කියන්න ඔයාලා බැලුවේ නෑනේ. බැලුවේ නැහැ. ඒක තමයි කියන්නේ. මේ වල අවයව 3ක් තියෙනවා. ඒකට සර් Q මොහොකටවත් දෙන්නේ නැහැ නේ. Q මොහොකටවත් දෙන්නේ නැහැ. මේකට මේක තුල්‍යයි, මේකට මේක තුල්‍යයි. කීයක් තියද? R ට T තුල්‍යයි, S ට V තුල්‍යයි. බැලුවනම් හරි. ඔයාලා යමක් කරන්නට පෙර මේ ගැන හිතන්න ඕන. අර පොඩි කාලේ තියෙනවනේ පුතේ ටීචර් උගන්වන්නේ මොකද්ද? දකුණ බලා වම බලන්න, නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්තම් ඉක්මනින්ම මාරු වෙන්න. හරි ප්‍රායෝගිකයිනේ. ඒ කියන්නේ මේක හොඳට බලන්න ඕන. එක මේ පැත්ත බලලා මේ පැත්ත බලලා ඩොස් දාලා පැන්න ගමන් ඩොස් දාලා හැප්පෙනවා. ඒකයි එහෙම කිව්වේ. හරි නැවත කියනවා දකුණ බලා වම බලන්න, නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්තම් ඉක්මනින්ම මාරු වෙන්න. පාරේ වාහන නැත්තම් විතරයි ඒත් මාරු වෙන්නේ. දකුණයි වමයි බලලා අයිත් දකුණ බලලා වාහන එනකොට මාරු වුණත් හරියන්නේ. හරි නේද? ඒවා ඔයගොල්ලන්ට පොඩි කාලේ උගන්වලා තියෙන්නේ ප්‍රායෝගිකව භාවිතා කරන්න. ඕගොල්ලෝ මොකද්ද ඉතින් ඒක කවියක් විදියට මතක තියාගත්ත. දැන් ඒක මතකත් නැහැ. එච්චරයිනේ. අභ්‍යාස විවර. ඒවා ප්‍රායෝගිකව තියෙන්න ඕන. හරි. රයිට් හොඳයි. පොඩි කාලේ අපිට ඒ චූටි කාලේ ටීචර්ලා කියලා දීපු ඒ පොඩි කවි පන්ති වල තියෙන අදහස් දැන් තමයි හිතුවාම හරියට තේරෙන්නේ නේ. ඔයාලට ඒ වගේ පොඩි කවි මතක ඇති ඔය රූප සටහන් යා කරන්න දීලා තියෙනවා. මෙහෙම රූපේ
ඇදලා යා කරන්න මතකනේ. මේම යා කරනකම් හිතා ගන්න බෑ මොකක්ද එන රූපේ කියලා. ඔන්න යා කරගෙන යනකොට අන්තිමටම ලස්සන රූපයක් නිර්මාණය වෙනවා. නේ? ඒවත් අපේ ජීවිතේට හොඳ පාඩම් කියලා දෙන්නේ. යමක් මේම වැඩ ටික කරගෙන යද්දී ඉබේම මොකද වෙන්නේ? මේක සාර්ථක වෙනවා. ඒකට දීලා තියෙන්නේ. මේ මෙතනින් මේම කැඩීර යා කරා මේක මේ යා කරා මේ යා කරා ඔන්නෝමම යා කරාම රූප සටහනක් ඇතිවෙනවා. නේ? ඔයාලට මතක ඇති අර මේ ලෝක සිතියම ලංක සිතියම සත්තුන්ගේ රූප කෑලි සෙට් කරන්න තියරෝනේ ඔය දැනුත් තියෙනවා. ඒ වගේම අපිට පණිවිඩයක් දෙන්නේ. එක එක මෙහෙම හරියට පිළිවෙලට කරගෙන ගියාම පුතේ සාර්ථක වෙනවා. ඒක හරියට පිළිවෙලට පැහැදිලිව මේම තියාගෙන ලස්සනට ගියාම අවශ්‍ය රූපේ හැදෙනවා. ඒ වගේම තමයි අපිට හරියට මේ ටික ලස්සනට පැහැදිලිව පිළිවෙලට කරගෙන ගියාම සාර්ථකත්වයට යන්න පුළුවන්. ඒ දෙන පණිවිඩ. ඕගොල්ලෝ ඉතින් ඒක කැලි ටික හයි කරා එතනින් ඉවරයි. මං හිතන්නේ මේ පන්තියේ ඉන්න සියලුම දරුවෝ ඔය වැඩේ කළා. නේ? කැලි සෙට් කළා. අදා ගන්න බැරුණොත් සමල ගහලා ගියපු අයත් ඇති. ඔව්. හොඳයි. good. මේ ටික කරලා ඉවරද? මේ සමකුලකයි තුල්ලකුලකයි පුතේ ලිව්වද? මට කියන්න ඉක්මන් කරා. ඔව් සර්. තුන්වෙනි එකයි හතරවෙනි එකයි තනියම පුළුවන් නේද? පරිමිත 3යි අපරිමිත 3යි ලියන්න. ඔයාලා ඉතින් අපරිමිත ඒවා ලියයි 3 ගුණාකාර 5 ගුණාකාර 6 ගුණාකාර 8 ගුණාකාර බහුවස්ත ඔවා ලියන්න පුළුවන්. පරිමිත ඒවා ලියන්න පුළුවන් 1 10ක් අතර 1 3ක් අතර 1 5ක් අතර 1 10ක් අතර ওই විදිහට ලියන්න පුළුවන්. හරි. අන්තිම එක කරාද? දෙක තුන කුලකයේ සඳහා තුල්ල කුලක. අවයව දෙකක් තියෙන කුලකයක් කියන පුතේ අවයව දෙකක් තියෙන කුලකයක්. අවයව දෙකක් තියෙන 633 යන ඉලක්ක. ඈ 3693 යන 3693 මේකේ අවයව තුනක් තියෙනනේ. අවයව දෙකක් තියෙන එකක් ලියන්න ඕන. 3633. 3633 හා 3633. එතකොට තියෙන 3 6 විතරයි. අවයව දෙකයි. හරි. ඒ වගේ අවයව දෙකක් වෙන ඒවා ලියන්න. තව උදාහරණයක්. 1555. ඕකෙම තිබුණ සවස මතකේ? සවස තියෙන අවයව දෙකක්. ඒකව ලිව්වනම් හරි. ඉතින් සවස හරි. අවයව දෙකක් ලියන්න අදාළ කුලකයක් හදාගමු. දැන් අපේ දරුවන්ට මම උදේ ගන්නවා පරිමිත කුලක, අපරිමිත කුලක, සම කුලක, තුල්‍ය කුලක. හතරම තේරුණාද? ශෂි නිරන්දන හරිද? ඔව් සර්. හරි. 10ත් 1000 15 කියද්දී ඔව් 1.5 අවයව තුනක් තියෙන පුතේ ඒක ගන්න බෑ. ලියා ගන්න ඊළඟට මාතෘකාව උපකුලක හා සර්වත්‍ර කුලක. උපකුලක හා සර්වත්‍ර කුලක. උපකුලක හා සර්වත්‍ර කුලක. හරි. සර්වත්‍ර කියන්නේ පුතේ සියල්ල ලොකුම කියන අදහස. ලොකු සියල්ල විශාලතම කියන අදහස. අපේ බුදුහාමුදුරන්ට මේ සර්වත්‍රතා ඥාණය තියේ කියන්නේ ඒක අති විශාල ඥානයක් නෙනේ. ඒ වචනේම තියෙනවා. සර්වත්‍ර කියන අදහස. නෑ මේක මාතෘකාව අනුව අමාරු නෑ. උපකුලක හා සර්වත්‍ර කුලක. පුතේ සර්වත්‍ර කියන්නේ ලොකු. සර්වත්‍ර කියන්නේ ලොකු කියන එක. උප කියන්නේ ඊට වඩා පල්ලෙහා කුඩා කට්ටිය. උපනායක නේ නායකයට වඩා අඩුයි උපනායක. හැබැයි සර්වත්‍ර කියන්නේ ලොකු එක. උප කියන්නේ ඒක ඇතුලේ තියෙන පොඩි ඒවට. ඔන්න උදාහරණයක් විදියට ලියනවා.
1 2 3 4 5 6 7 8 9 V කියන කුලකයක් තියෙනවා 2 4 6 8 right දැන් මේ කුලක දෙක ගත්තොත් අපේ දරුවෝ ඒ කුලකයේ තියෙනව නේද අවයව ගොඩාක් ලොකු ප්‍රමාණයක් තියෙනවා ඒ කුලකයේ තියෙන අවයව වලින් කොටසක් නේද B ගාව තියෙන්නේ හොඳට බලන්න මේ තියෙන 2 4 6 8 මෙයා ගාව තියෙද නැද්ද ඒ ගාව කියන්නේ තියෙනවා B ගාව තියෙන්නේ පුතේ එයාගේ කොටසයි මතක තියාගන්න මෙන්න මේ විශාලතම කුලකයට කියනවා සරුවත්ත කුලකය කියලා සරුවත්ත කුලකය එයාගෙන්ම වෙන කාගෙන්වත් නෙවෙයි එයාගෙන්ම ගැලවිච්ච පොඩි කෑල්ලකට කියනවා උපකුලකයක් කියලා උපකුලක හැබැයි හෙඩ් ඔෆිස් එක මෙයා තමයි හෙඩ් එක මෙයා තමයි බ්‍රාන්චස් හරිනේ වෙන වෙන අවයව දාන්න බෑ මේකේ නැති අවයව මෙයා ළඟ තියෙන්න බෑ දැන් වැරදිලාවත් මෙතන තිබුණා නම් 10 එතකොට මෙයාගේ උපකුලකයක් වෙන්නේ නැහැ. එයා වෙනම එක්කෙනෙක්. එයා අදාළ නැහැ. මෙයා 8 තිබුණ නිසා හරි. මෙයා හෙඩ් ඔෆිස් එක. අපි කියනවා සර්වත්‍ර කුලකයේ ලොකු එක හෙඩ් එක. මෙයා තමයි එයාලගේ බ්‍රාන්චස් උපකුලක. දැන් අමාරුද වැඩේ ලේසිද? ලේසි. හරි. මම ඔයාලට කියනවා හෙඩ් එක ඔයාලේ හෙඩ් එකෙන් බ්‍රාන්චස් ටිකක් මට කියන්න. ඔන්න කියනවා මෙහෙම. අපි කියනවා කතා කරන්න එපා දැන් අහන් ඉන්න. හරි මම කියනවා පාසලේ සිසුන්. ඒක තමයි හෙඩ් එක. මට කියන්න ඒකේ බ්‍රාන්චස්. පාසලේ 9 වසරේ සිසුන්. කියන්න ගෑනු ළමයි. පාසලේ සිසුන්ගෙන් බ්‍රාන්චස් එකක් තමයි ගැහැණු ළමයි. හැබැයි මේක දෙගොල්ලම ඉන්න පාසලක් වෙන්න ඕන හොඳේ. නැත්නම් ගෑල් ළමයි ඉන්න පාසලේ ගෑල් ළමයි දුර වැඩක් නැහැ. අන්න තව උදාහරණයක් 9 වසරේ සිසුන්. හෙඩ් එක තමයි පාසල. ඒකේ උපකුලකයක් තමයි 9 වසරේ සිසුන්. ඔය තියෙන වැඩේ තව එකක් කියන්න. පන්ති කාමර ගණන. පන්ති කාමර ගණන. දැන් මේ අපි කතා කරන්නේ ඉස්කෝලේ ඉන්න ළමයි ගැන. මේ කියන්නේ පන්ති කාමර ගණන. එහෙම නෙවෙයි. ළමයිගෙන්ම තමයි උත්තර එන්න ඕන. ශිෂ්‍ය නායකින් නන්න හරි. එහෙමයි දෙන්න ඕන පුතේ. පාසලේ ඉන්න සිසුන් කියලා අපි ගන්න බ්‍රාන්චස් එක පාසලේ ඉන්න සිසුන්නේ. ඒ සිසුන්ගෙන්ට ගුරුවරු දාන්න බෑනේ. ඒ සිසුන්ගෙන් තමයි පොඩි පොඩි කොටස් වලට යන්න ඕන. අන්න ශිෂ්‍ය නායකී. රයිට්. තව එකක් කියන්න. සාමාන්‍ය පෙළට පෙනී සිටින සිසුන්. සාමාන්‍ය පෙළට පෙනී සිටින සිසුන්. තව චිත්‍ර කරන ළමයි. දැන් නම් එයි හොගාලා. නැටුම් කරන හරියට හරි. මං හිතුවා ගීත කරනකොට එකෙක් කියයි නැටුම් කියලා. තව එකක් තියෙනවා. සංගීත කරනවා. ඔය තියෙන්නේ. නාට්‍ය කරන සිසුන්. ක්‍රිකට් ගහන සිසුන්. ක්‍රිකට් කණ්ඩායමේ සිසුන්. නේ ෆුට්බෝල් කණ්ඩායමේ සිසුන්. ඔය සේරම පාසලේ සිසුන් කියන සර්වත්‍ර කුලකයේ ඇතුලේ. ක්‍රීඩා කරන සිසුන්. හා. දැන් ඊළඟට මම තව එකක් අහනවා. ඔන්න. මුහුදේ මාළු. මුහුදේ මාළු කියන්න බලන්න උපකුලක. තල්මසු. ලොකු මාළු පොඩි මාළු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලොකු මාළුවයි පොඩි මාළුවයි වෙන් කර ගන්න බෑ. ඩොල්ෆින් ගන්න ඔන්න බලන්න මං කියනවා මුහුදේ සිටින මසුන් වලට උදාහරණ තෝරා මෝරා කෙලවල්ලා හාල් මැස්සා කියන කුලකේ ඩොල්ෆින් එකක් කියන්නේ කීපයක් කියන්න හරිනේ එහෙනම් මම මුහුදේ මසුන් කියන සරුවත්‍ර කුලකයේ ඇතුලේ තෝරගත්තා බලයා කෙලවල්ලා හාල් මැස්සා මෝරා කවුරු හරි කිව්වොත් මුහුදේ මාළු කියන විශාල කුලකයට ලූලා හුංගා මගුරා බලයා ලූලා හුංගා මගුරා ඉන්නේ පුතේ වැව්වල ඒක ගන්න බෑ හරිනේ හරි. මුහුදේ මසුන් කියන කුලකයට ආහාරයට ගන්නා මසුන් දාන්න පුළුවන්.
මුහුදේ ඉන්න හැම මාළුවම කන්නේ නැහනේ. ඒකත් හරි. ශීරපායි මත්ස්‍ය තීරපායි මසුන්. එක්කෙනෙක්ද කොහෙද ඉන්නේ නේ? සල්මසා විතරයි දන්න තරම. පෙසිතුරු මස. විසිතුරු මසුන්. හා ඒකත් පුළුවන්. මුහුදේ ඉන්න හැම මාළුවම ගෙදර ටැංකි දාලා හදන්නේ නැහනේ. විශාලම මත්ස්‍යයින් ඒක තෝරන්න බෑ අමන්දි. ඔයා කියන්නේ අමන්දානේ බලයද ලොකු, කෙලවල්ලද ලොකු, මෝරද ලොකු එහෙම තෝරන්න බෑ. කුලකවල එහෙම තෝරන්න බෑ. ලොකු මාළු කියලා තෝරන්න බෑ. අර හාල් මැස්සට සාපේක්ෂව හුරුල්ල ලොකුයි. හුරුල්ලට සාපේක්ෂව බෝල්ල ලොකුයි. බෝල්ලට සාපේක්ෂව කෙලවල්ල ලොකුයි. කෙලවල්ලට සාපේක්ෂව මෝර ලොකුයි. මෝරට සාපේක්ෂව තල්මසාලු. පොඩි එකෙක් ලොකු එකෙක් තෝරගන්න බෑ. හාල් මැස්ස කියාවි සර් මම හාල් මැස්ස බව ඇත්ත. හැබැයි මට වඩා පොඩි උන් ඇතුලේ ඉන්නවා. කියන්න පුළුවන්. හරි නේද? වඳ වී යන මසුන් පුළුවන් ගන්න. මාංශ භක්ෂ මසෙයි. හරි. දැන් ඔයාලට ඒක තේරෙනවනේ නේ. සර්වත්‍ර කුලකයා උපකුලකයා තේරුම් ගන්න ඕන උදාහරණ රෑශියක් කිව්ව. රෑශියක් කිව්ව. දැන් ඇති. ලියන්න. ඉස්සෙල්ලා මේක ලියාගමු. මේක ලියාගන්න. සර් සර්වත්‍ර කියලා ලියලා දෙනවා වැරදි පොතේ තියෙන වෙන විදිහකට. අනේ ඇත්තේ කො බලන්න. සර්වත්‍ර. මේ අකුරු දෙක මාරු කළා සර් නේ. සමර්ථ කියලා තියෙන්නේ සර්වත්‍ර. sorry. ඇත්තට මේක මේ නොදැනුවත් මම මේ අකුර පිළිබඳව බැලුවේ නැතුව ටක් ගාලා ලිව්වේ. නැත්තම් සර්වත්‍ර කියන වචනේ මීට පෙර අවුරුදු 7ක් තිස්සේ ලිව්වා. අදම තමයි වැරදුනේ. කරන්න දෙයක් නැහැ. ඒක කලබලයට ලියවුනේ. සර්වත්‍ර හරි. හරි ලියන්න. මේක ලියන්න, මේක ලියන්න. දෙකම ලියන්න. ලේලි වරස. හරිද? ලිව්වා. මේ දෙකම එක සැරේට උගන්වන්න ළමයි. එතකොට ලේසි. පුතේ ලියලි වරද? ලේලි වරස. හරි ලියන්න. කිසියම් කුලකයක් සැලකූ විට එහි අවයව වලින් සකසාගත් කිසියම් කුලකයක්
සැලකූ විට දෙව්මිනි බලන්න හරිද කියලා කිසියම් කුලකයක් සැලකූ විට කිසියම් කුලකයක් සැලකූ විට එහි අවයව වලින් සකසාගත් එහි අවයව වලින් සකසාගත් කුඩා කුලක එහි අවයව වලින් සකසාගත් කුඩා කුලක සැලකූ විට එහි අවයව වලින් සකසාගත් කුඩා කුලක එහි අවයව වලින් සකසාගත් කුඩා කුලක උපකුලක ලෙස හඳුන්වයි. එහි අවයව වලින් සකසාගත් කුඩා කුලක උපකුලක ලෙස හඳුන්වයි. උපකුලක ලෙස හඳුන්වයි. කුඩා කුලක උපකුලක ලෙස හඳුන්වයි. එතෙන්ටම ලියන්න කුඩා කුලක උපකුලක ලෙස හඳුන්වයි. එහි මුල් කුලකය එහි මුල් කුලකය එහි මුල් කුලකය එහි මුල් විශාලතම කුලකය එහෙම ලියවත් කමක් නැහැ. එහි මුල් විශාලතම කුලකය එහි මුල් විශාලතම කුලකය එහි මුල් විශාලතම කුලකය සර්වත්‍ර කුලකයක් ලෙස එහි මුල් විශාලතම කුලකය සර්වත්‍ර කුලකයක් ලෙස සර්වත්‍ර කුලකය ලෙස එහි මුල් විශාලතම කුලකය සර්වත්‍ර කුලකය ලෙස හඳුන්වයි. සර්වත්‍ර කුලකය ලෙස හඳුන්වයි. හරිද දරුවා ඉක්මනට කියන්න. හරි සර්. හරි. දැන් අපේ ළමයි තව චුට්ටක් මේක ගැන හංගුයි. දැන් මේ දෙන්නගේ උප කවුද? උප Aද Bද? B B තමයි උපකුලකය. කාගේ උපකුලකෙද? A ගේ උපකුලකය. මෙයාගේ. වෙන කාගේවත් නෙවෙයි. වෙන ඒ වගේ නෙවෙයි. මෙයාගේ උපකුලකයක් තමයි මෙයා. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. B බලන්න මේ වගන්තියේ ලස්සන B උපකුලකයකි. B උපකුලකයකි එහි. මම මේ ලියපු ප්‍රකාශනය ගැන ඔයාලා මොකද හිතන්නේ? ඒක හරිද වැරදිද? හරි. හරි සර් ඒක. B උපකුලකයකි එහි. පුතේ මෙන්න මේ සංකේතයක් ඔයාලා අද ඉගෙන ගන්න ඕන. B උපකුලකයක් කියලා අපි සංකේතවත් කරනවා. මෙන්න මෙහෙම උඩට තියෙන සිම්පල් U අකුර පැත්ත දාන්න. ඔන්න ඔහම සංකේතයක් තියෙනවා. මේකේ අදහස B උපකුලකයකි කාගේද? එහි. එහෙනම් උපකුලක වලට දාන සංකේතය තමයි මේක. මේක තමයි උපකුලක වල සංකේතය. උපකුලකයකි. මේ සංකේතය මතක තියාගන්න නිතරම අවශ්‍ය වෙන කුලක පාඩම. හරි නේද? right. එහෙනම් පුතේ අපි මේක ලියාගමු. B උපකුලකයකි එහි මේක ලියන්න. අන්තිමට මේකත් ලියලා කොටු කරගන්න.
හරිද? ලිව්වා. ලිව්වා සර්. ඔව් සර්. අරක කොටු කරා. ඔව් සර්. ඉවරයි සර්. හරි. එහෙනම් පුතේ බෝඩ් එක මකනවා. හරි. දැන් හැමෝම තව දෙයක් මතක තියාගන්න ඕනේ. මෙන්න මේ සරුවත්ත කුලකය. ඒකත් මම ඔතෙන්දිම කියලා දෙනවා. මෙන්න මේ සරුවත්ත කුලකයට සංකේතයක් අපි භාවිතා කරනවා. සරුවත්ත කුලකය. ඒකත් අපි ලියලා කොටු කරගන්න. සරුවත්ත කුලකයට භාවිතා කරනවා. ඒක ටිකක් වෙනස් ළමයි. මේව සංකේතයක්. ඔක බලන්න ලියා ගන්න පුළුවන්ද කියලා. ඔයාලගේ පොතේ පිටු අංක පෙරලා ගන්නට 15 තියෙනවා සර්වත්ව කුලකයේ සංකේතය. උඩම තියෙනවා 14 වෙනි පිටුවෙත් තියෙනවා. ඒක මෙන්න මෙහෙම තියෙන්නේ. මටත් ඉතින් ඕක ඔය විදියටම ලියන්න අමාරුයි ටිකක්. ඔකයි ග්‍රීක හෝඩියේ අකුරක් තියෙනවා නෝම දාන්න. ඕනනම් සාමාන්‍ය හොම වගේ දැම්මාම ඇති. හරිද? අන්න ඒක තමයි සර්වත්ව කුලකයක් සඳහා භාවිතා කරන සංකේතය. එහෙනම් පුතේ මේක ලියලා ඒකත් කොටු කරගන්න. සර්වත්ව කුලකය. එහෙනම් මම ඔයාලට දුන්න සංකේත දැන් දෙකක්. උපකුලකයේ සංකේතය දුන්නා, සර්වත්ව කුලකයේ සංකේතය දුන්නා. සර් කුලකවලට දාන සංකේත ඔක්කොම ටික ලියන්නලු. මම ඔක සෙමින එකක් කරලා කරන්න හැදුවේ ඔක්කොම ටික. ඔන්න දැන් අහපු නිසා චුට්ටක් කියන්නම්. මුලින්ම අපි ඉගෙන ගත්ත 8 වසරේදී මේක අවයවයක් වේ. මේක ඉරකින් කැපුවොත් අවයවයක් නොවේ. ඊළඟට n කියන්නේ අවයව ගණන. ඊළඟට මෙන්න මේක අද ඉගෙන ගත්ත උපකුලක. මේක සර්වත්ව කුලකය. ඊළඟට මෙන්න මේක ඉගෙන ගත්තා. මේකට කියනවා අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකය. හරි. ඊළඟට හිස් සංගල වරහණක් දාන්න ඉගෙන ගත්තා. ඒකත් අභිශූන්‍ය කුලකය. ඒකට කියන්නේ අභිශූන්‍ය කුලකය කියලා. තව සර්වත්ව කුලකයේ අවයවයක් නොවේ අභිශූන්‍ය කුලකය. සර් තුන්වෙනි කුලක වලට දාන්නේ මොකද්ද? තුල්‍ය කුලක. මෙන්න මේම දිය රැල්ලක් දාන්න. තුල්‍ය කුලක. හරි. මම මේ තව කල්පනා කරේ මොනවද පෙර තිබුණු ඒව කියලා. හරි. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. right. ඔන්නෝව කුලකවල මේ දක්වා ඉගෙනගත්තු සංකේත භාවිතා කරන සංකේත ළමයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ දෙව්මිනි පුතේ. ඔයාට ෆෝන් නම් ලියා ගන්න. හරිද? මගේ පාඩමට යන්න ඕන. තා ටිකයි වෙලාව තියෙන. තා විනාඩි 20යි. ඉක්මන් කරමු. මේ ටික අහපු නිසා කිව්වේ මම සෙමින එකක් කරන කුලකවල ඉස්සරහ. වස්තාර ටික ටික කරලා දෙන්න.
මේ ටික සම්පූර්ණ දාලා කරනවා. අපේ පන්තියට අද අලුතෙන් ආපු අය ඉන්නවද? මම නිකන් පුරු නැති නමක් දෙකක් වගේ තිබුණා. කවුරු හරි ඉන්නවද? ඉන්නවා. netme. තව කවුද ඉන්නේ? ගගනි. අවිෂ්ක නෙත්තර. පොට්ටක් එහාට තව කවුද ඉන්නේ? නදුනි අද දාවේ. නදුනි පුරු නෑ නම. නෙලනි නෙලිනි हाँ राइट. අතින්තත් අදලු ආවේ. නතුනි අද ඇවිල්ලා තියෙන. හරි. 3-4 දෙනෙක් ඉන්නවා. මේ හරි. ඔන්න අපි කුලකවල සංකේත ටික අහපු නිසා මතක් කරා. මට යන්න අවසර ඒක පන්ති ඉවර කරලා නෙවෙයි ඊළඟ චුට්ටට. තා චුට්ටක් තියෙන පුතේ ටක් ගාලා කියලා දෙන්න. සර් චුට්ටක් ඉන්න. අනේ ඉතින් දැන් හිටියනේ 6:00 ඉඳලා ඉක්මන් කරන්න. ලකිති හරිද? හරි සර්. right. හරි ඔන්න එහෙනම් දැන් නම් අපරෝ. දැන් නම් ඉවසුවා ඇති. මෙන්න බලන්න. දරුව මම ලියනවා ඔයාලට සර්වත්ත කුලකයක්. 1 3 5 7 මේක තමයි සර්වත්ත කුලකය. හරි. මේක තමයි සර්වත්ත කුලකයේ ලකුණ දාලා දැන් ඔහොම. මෙන්න කුලකවල දෙන විදිය. මේක තමයි O level දක්වා ඔයාලට දෙන සිස්ටම් එක. සර්වත්ත කුලකයේ සමානයි. මේක දැක්ක ගමන් ඔයාලා තේරුම් ගන්න ඕන ඔය තියෙන්නේ සර්වත්ත කුලකය. නැත්නම් කාක්කෝ පියාඹනෝ එහෙම නෙවෙයි. පොඩි කාලේ කාක්ක වඳින්න කිව්වම අපි අඳින්නේ ඔහමනේ. හරි නේද? රයිට්. මේකට කියන්නේ පුතේ සර්වත්ත කුලකය. දැන් මම මේකේ ඔයාලත් එක්ක ලියනවා මේකේ තියෙන අවයව. ඒ කියන්නේ උපකුලක. හරි නේද? රයිට්. එහෙනම් මේ ප්‍රශ්නේ ලියමු. මේක ලියා ගන්නකො සර්වත්ත කුලකය 1 3 5 7 සඳහා සර්වත්‍ර කුලකය 1 3 5 7 සඳහා උපකුලක සියල්ල ලියන්න. උපකුලක සියල්ල ලියන්න. ප්‍රශ්නයක්. හැබැයි මේකට උපකුලක ලියන්න පුළුවන් පුතේ සෑහෙන්න 16ක් ලියන්න පුළුවන්. වැඩිනේ. 16ක් ලියන්න ඔයාලට අමාරුයි. අපි මෙහෙම කරමු. උපකුලක සියල්ල බැලුනොත් ටිකක් හරි ලියමු. 16ක් ලියන්න පුළුවන් මේකට උපකුලක. හරිද? ඔන්න ලියනවා. පළවෙනි එක කියන අවයවය විතරක් දාලා උපකුලකයක් ලියන්න පුළුවන්. මෙන්න උපකුලකයක්. මෙන්න මේ සර්වත්‍ර කුලකයේ මෙහා උපකුලකයක්. දැන් ඔයාලා කියාවි තව 3ක් එක පෙළට. කියන්න. 3 5 7 එක දිගට ලියන්න එපා. කඩලා ලියන්න ඕන. 3 5 7. හරි.
එකයි තුනයි. අන්න හරි. ඔය දැන් වැඩේ අහුවෙලා තියෙන්නේ. 1යි 3යි ලියන්න පුළුවන්. ඔන්න. තව පහයි අනෙක් පිළිවෙලට ලියන්න. 1යි 3යි ලියනනම් 1යි 5යි ලියලා ඉන්න. තව එකක් කියන්න. 1යි 7යි 1යි 7යි. ඕගොල්ලෝ කන්නේ නිකන් දුටු ගැමුණු රජුරෝ කනවා වගේ තමයි නේ. හැම තැනින්ම අල්ලගෙන කාගෙන යන පිළිවෙලක්. ඊළඟට 3යි 1යි 3ත් එක්ක ලියන්න. 1යි ඒ 3යි 3යි 1යි 5යි 3යි 1යි ලියන්න ඕනේ. අයිත් ලියමු. එකක් 3යි 5යි 3යි 5යි 3යි 5යි 3යි 5යි. තව 3යි 7යි 3යි 7යි 3යි 7යි. ඊළඟට තව එකක් කියන්න. 5යි 7යි 5යි 7යි. ඔන්න දෙක ගානේ ලියන්න පුළුවන් සේරම ලිව්වා. දැන් ලියන්න පුළුවන් පුතේ 3 ගාන. 1 3 5 පුළුවන්ද බැරිද? පුළුවන්. ඔව් මං කිව්වේ 16ක් ලියන්න පුළුවන් කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් දැන් තව 6ක් ලියන්න පුළුවන්. ලියමු කමන්න නැහැ ලියලා දාමු. 3 5 7 ඉන්න පොඩ්ඩක් 1යි 3යි 7යි. එක වගේ දෙකක් ලියන්න බෑ. ඊළඟට 1යි 3යි 4යි 3යි 5යි 7යි. හරිද? දැන් කීයක් ලියලා 13ක් ලියලාද? 1යි 5යි 7යි. 13ක් ලියලා. තව ලියන්න පුළුවන්ද 1යි 5යි 7යි? ඒක ලියන්න විලා නැහැ. 1යි 5යි 7යි. හරි. ඊට අමතරව මෙන්න මේ දෙන්නත් ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් පුතේ අවයව නැති අභිශූන්‍ය කුලකයක් මේකට. අන්න ඒකත් මතක තියාගන්න. මෙයාගේ උපකුලකයක්ලු අභිශූන්‍ය කුලකය. තව එකක් ලියන්න පුළුවන්. මෙයාගේ උපකුලකයක් වෙනවලු ඔය සියලුම අවයව ටික. එයාම එයාගේ උපකුලකයක්. දැන් ගණන් කරලා බලන්න 16 හරිද කියලා. හරි සර්. හරිනේ? ඒ 16යි කියලා එක සැරේට කිව්වේ කොහොමද? මම මැජික් පෙන්නුවද නැහැ. ඒකට පොඩි ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙමයි. උපකුලක ගණන හොයන්නේ දෙකේ n වෙනි බලයෙන්. දෙකෙන් ලැබෙන උපකුලක ගණන. දෙකේ n වෙනුවට දාන්න සර්වත්‍ර කුලකයේ තියෙන අවයව ගණන 1 2 3 4. දෙකේ 4. දෙකේව 4ක් පුතේ 16යි. හරි නේද? Understand? ළමයි yes sir. තේරුණා? දැන් ඔය වගේ කුලකයක සර් දැන් ඔය තියෙන්නේ 1357 නේ 1335 තිබ්බනම් සර් තුනේව දෙකක් එතකොට තියෙනවා තුනේව දෙකක් දාලා ලියන්නේ නැහැ නේ ඔය මේව ලියන්නේ නැහැ. තුනේව එකයිනේ තියෙන්නේ. තුනේව දෙකක් දාලා කුලක ලියන්නේ නැහැ. හරිනේ? පවින් හරියට පුතේ තේරුණාද? මේකේ එකම අවයවයේ දෙතරයක් ලියවෙන්නේ නැහැ. හරි. ඔය වගේ එකක් තියෙනවා ඔයාලට මේ 22 දෙකක් ජාති අපි කරමු. හරි මේක ලියා ගන්න. මේ විභාගයට આવුද ඔක්කොම ලියන්න ඕනද නේද? ඔව් මේ 16ම ලියන්න ඕනේ. මම ලිව්වා. ඔයාලත් ලියා. සර් ඔය සර්වත්‍ර කුලයක සර් 4447 ආවන 447 ඔක්කොම 4 ඉලක්ක. ඉතින් 4 විතරයි නම් කුලකෙට ලියන්නේ. 4044 කියලා උපකුලකයක් ලියන්න බෑනේ. සංගල වරහන් තුල ලියන්නේ එක අවයවය. එතකොට 4 තමයි ඔය කියන සර්වත්‍ර කුලකේ. සර් එතන ශූන්‍ය කුලකයක් ගත්ත කොහමද? ඒ දැන් ඔතන නිකන් වරහන් දෙකක් දාලා තියෙන ශූන්‍ය කුලකයක් කියලා ඒක කොහමද මේ වෙන්නේ? ඒක අභිශූන්‍ය කුලකයක්. ඒක වෙන්න කියන්නේ මේක එයාගේ උපකුලකයක්. අවයව නොමැති කුලකයක්. ඕනෑම සර්වත්‍ර කුලකයේ උපකුලකයක්. ඒක තමයි මේ අපිට දීප ක්‍රමය. ඒක ආවේ කොහොමද? ඒක ගැන හිතන්න එපා. ඒක එහෙමයි. එච්චරයි. හරිනේ? ඒ කියන්නේ අපිට ඕනම කුලකයකට දාන්න පුළුවන් ශූන්‍ය කියලා. අනිවාර්ය ඕනම කුලකයකට අභිශූන්‍ය කුලකයයි එම කුලකයයි උපකුලක වෙනවා. ඒක මතක තියාගන්න. ඔයාලට ඕනෑම කුලකයකට උපකුලක ලියන්න කිව්වොත් අභිශූන්‍ය කුලකේ ලියන්න පුළුවන්. මම හිතන්නේ ගොඩාක් ප්‍රශ්නවලට ඔයාලා විසින්ම ප්‍රශ්න අහලා උත්තර හෙව්ව එක හොඳයි.
හරිනේ දැන් මේක ඇතුලේ 4444 ලියන්න බෑ එක අවයවයයි 4 තුනක් කුලක ඇතුලේ ලියන්න බෑනේ ඒක කොහොමද තේරුමක් නැති වැඩක් ඔන්නෝමයි උපේක්ෂා දෙව්මිනි උපේක්ෂා සෙව්වර්ධි දෙන්නෙත් එක්කෙනෙක්ද වෙනද එක්කෙනා හිටිය උපේක්ෂා එක්කෙනාද දෙන්නෙක් පුතේ දෙන්නෙක් දෙන්නෙක් හා මම හිතුවේ සමහර අය ෆෝන් එකෙන් දෙසර උපේක්ෂා සෙව්වන්දිද එතකොට අලුතෙන් ආවේ දෙව්මිනිද ලියලා ඉවරද ලියලි වරස හරි සර් අභ්‍යාස කරන්නද මම කරන්න දෙන්නම් ගෙදරදී මට ඊට කලින් ඔයාලත් එක්ක තව ගානක් හදන්න තියෙනවා මේ වගේ එකක් පොතේ තියෙනවා උපකුලක 8ක් ලියන්න තියෙන්නේ ඔයාලට 8ක් ලිව්වහම ඇති නැත්නම් ඒකට 32ක් ලියන්න පුළුවන් අවයව 5ක් තියෙනවා මේකත් ලියාගන්න උපකුලක ගණන 2 n වැනි බලෙන් තමයි ගන්න හරි මම දීලා තියෙනවා පුතේ කුලක දෙකක් A කුලකයයි B කුලකයයි පුළුවන් නම් මේ දෙන්නටම එක්කෙනෙක් නෙවෙයි දෙන්නටම ගැලපෙන සර්වත්‍ර කුලකයක් කියන්න මේ දෙන්නටම ගැලපෙන ඔය මොනවයි කියන්නේ වැරදි මේ දෙකට පොදු ඒවා කියන්න කිව්වේ නෑ මේ දෙකටම මේ දෙක උපකුලක දෙකක් හරියට තේරුම් ගමු මේ දෙක උපකුලක දෙකක් ඒ දෙක අඩංගු ලොකු සර්වත්‍ර කුලකයක් කියන්න කියලා කිව්වේ එකේ 10ට 2 3 5 7 5 10 15 නෑ ඔය මොනවයි කියන්නේ 7 10 15 ඇතෙන්නේ ඔක්කොම නැහැ මේ දෙකම අයිති ලොකු සර්වත්‍ර කුලකයක් කියන්නේ 2 3 2 5 2 10 කියන්න එපා බොරු උත්තර 15 සංඛ්‍යා අන්න සිතුම්ලි මට උත්තරය දුන්නා මේ දෙන්නටම අයිති සර්වත්‍ර කුලකය සංඛ්‍යා කුලකය ඕනනම් දෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා කියලා කල්පනා කරන්නකො දෙයක් කරනකොට පූර්ණ සංඛ්‍යා කුලකය තුල තමයි මේවා ඉන්නේ බලන්න පූර්ණ සංඛ්‍යා තමයි සර්වත්‍ර කුලකය මේ දෙන්නගෙම එච්චරයි හරි නේද නැත්තම් පුතේ මේකට කියන්න පුළුවන් නිකිල ධන නිකිල පූර්ණ සංඛ්‍යා ගණින සංඛ්‍යා ඔය දීපු නම් වලින් ඕන එකක් ගන්න පුළුවන් එයාලා මේන්න මේ වගේ උපකුලක මෙයාලා තමයි උපකුලක වෙන්නේ මෙයා සර්වත්‍ර කුලක මම තව එකක් දෙන්නම් සමහර අයට මේක මිස් අන්ඩර්ස්ටෑන්ඩ් වුණා බව පේනවා
මාළුවන් නෑ පොඩ්ඩක් ඉන්න තාම මුකුත් කිව්වේ නෑ. Satu. සතුන් මේ දෙකටම ගැලපෙන සර්වත්‍ර කුලකම් තමයි කවුද? සතුන්. නැත්නම් මෙහෙමත් පුළුවන්. ගොඩ බිම සහ ජලයේ වෙසෙන සතුන්. පුළුවන්ද බැරිද? ජීවි. පුළුවන්ද? ඒකනේ. එහෙනම් මම ලියනවා. ගොඩ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කරන සතුන්. ගොඩ බිම හා ජලයේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය කරන සතුන්. යෝධය සත්තු ආස්වාද පාස්වාද ගන්නවා. සතුන් කියන්නේ ජීවියක් තියෙනනේ. ජීවියක් තියෙනකොට ආස්වාද පාස්වාද කරනවනේ. මේ යෝධය එකයිදී සත්තු දෙරම ආස්වාද පාස්වාද කරන්නේ නැහැ. බුදුමාකාර දැනුමක් මේ ළමයිට තියෙන්නේ. හරි. මගේ ආස්වාද පාස්වාද නැවතුණා මේ උත්තරවල. මෙන්න මේ දෙක ලියා ගන්න. මේ දෙන්නටම සර්වත්‍ර කුලකයේ පූර්ණ සංඛ්‍යා මේ දෙන්නටම ගොඩ බිම හා ජලයේ ජීවත් වෙන සතුන්. අර අපි සර්වත්‍ර කුලකෙත් ලියනකොට පුතේ හොඳටම ගැලපෙන එකක් තමයි ලියන්නේ. මම සතුන්ම කියලා ලිව්වේ නැත්තේ. ලියා ගන්නද? සතුන් වලට තව ඉන්නවනේ මේ දෙක දැම්මාම වැඩි හොඳයි. හරි. මේක ලියා ගන්න. හරි සර්. ලියවද? මේ සර්වත්‍ර කුලකේ ලියනකොට මේ සංකේතය දැම්මහම වැඩි හරි. ඒක තමයි සර්වත්‍ර කුලකේ. අපිට දැන් ඊළඟ දවසේ තියෙනවා වෙන් රූප සතහක්. ඒක කරාම පාඩම ඉවරයි. අපි උත්සාහයක නිරත වෙමු පාඩම බ්‍රහස්පතින්දට ඉවර කරගන්න. හරි. එහෙනම් පුතේ හැමෝම මේ දෙක ලියාගත්තද? ඉක්මනට කියන්න. ඔව් සර්. වර්ගඵලය. ඔයාලා ගෙදරදී 22 දෙක අභ්‍යාස කරන්න ඕන. ගෙදර. හරි. මේක මතක ඇතිව කරන්න මම කැමතියි ඔයාලා අදම මේක ඉවර කරනවා. ඊළඟට මේ ටියුට් එකක් ඇති. කීය මාසේ ටියුට් එක. ඔයාලට කුලක ටියුට් එක ලැබුණේ මේ මාසෙද කීය මාසෙද? චුට්ටක් කියන්න. කාඩ් ගත්තු අයට ටියුට් එක හම්බෙලා ඇතිනේ ගිය මාසෙද මේ මාසෙද පුතේ? ගිය මාසේ සර්. ගිය මාසේ. right. ඔය අලුතෙන් ආපු අය ගාව ටියුට් එක නැත්නම් මට මැසේජ් එකක් දාන්න පුතේ මම ටියුට් එක යාළුවට දෙන්නම්. හරිද? එයාට ටියුට් එක දෙන්නම්. එයා මේ වැරදි කරගන්න. හරි. එහෙනම් අපි වැරදි ඉවර කරගමු. අලුතෙන් ආපු දරුවෝ කීප දෙනෙක් හිටියා මොකද පාඩම තේරුණාද? හොඳයිද? ඔබගේ අදහස්? තේරුණා සර්. right. අනිත් අය මට තේරුණා සර්. තේරුණා. හරි. එහෙනම් පුතේ අපි ඔතනින් පන්තිය අවසන් කරමු. ඔයාලා වැඩ ටික කරන්න මේ තරම්. බුදු සරණයි සර්. පන්ති පිටුවේ 700ක් වෙනවා. මගෙන් අහලා තියෙන දරුවෙක්. හරි. එහෙනම් අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්. මට පැහැදිලි වෙන්නේ නැහැ. හෙට ඇරලා අදත් කරලා හෙටත් කරලා
සර් අඟහරුවාද අඟහරුවාද වහලා සිකුරාදා වරින්නේ. ඊයේ අරලා තිබුණා. ඊයේ මං ගියා ක්ලාස් එකට අදත් කරලා හෙටත් කරලා. තව සර් ඉස්කෝලේ පටන් ගත්තාම ක්ලාස් කරනවද? ඉස්කෝලේ පටන් ගත්තාම පන්ති ගන්නවද? හොඳ ප්‍රශ්නයක්. අපි බලමු දරුවොත් එක්ක සාකච්ඡා කරලා ඉස්කෝලේ දැන් පටන් ගන්න මොන කාල සීමාවෙද කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා අපි ළමයි එක්ක කතා කරලා ඉදිරියේදී අමන්දට පිළිතුරක් දෙන්නම්. හරි නේද? අමන්ද මං හිතන්නේ 8 වසරේදී මේකම ආවනේ. ඔව් සර්. රයිට්. පණිවිඩය දෙන්නම්. එහෙනම් අපි ඔතනින් පන්තිය අවසන් කරමු. ආයුබෝවන් සර්. හරි පුතේ. අයිබෝවන් සර්. අයිබෝවන් සර්.